එහෙනම් වැඩේ පටාන් ගන්නයි යන්නේ. වැඩේ පටාන් ගන්නයි යන්නේ. 2n ධන 1 සාධාරණ පදය සහිත සංඛ්‍යා රටාවේ n ධන 1 සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න. මෙන්න අලුත් තැනක් පටන් ගත්ත ගමන් උගන්වන්නේ ඒකයි. මෙච්චර දවසක් නැත්නම් එදා බදාදා දිනේදී අපි කතා කරා මොනවද? අංක දාලා n වලට මොකද කරන්න කියන එක. අංක දාලා. හැබැයි අද දීලා nම කියන එකක්. එතකොට මතක තියාගන්න. මතක තියාගන්න. මෙන්න මේක. මොකද්ද? මෙතන පුතේ 2n ධන 1 තියෙනවා. හැබැයි n වෙනුවට අපි ආදේශ කරන්නේ කාවද? n ධන 1 කියන සම්පූර්ණ එක්කෙනා. n වෙනුවට n ධන 1. හරි. දෙකයි n ධන 2 මේ බලන්න මේ මෙන්න මේ වරහන ඉස්සරහා තියෙන පදය දෙකෙන් ගුණ වෙනවා. වරහන ඉස්සරහා තියෙන පදය දෙකෙන් ගුණ වෙනවා. දෙකෙන් ගුණ වුණාම මෙතනට එකක් එනවා. බලන්න දෙවරක් n 2යි n දෙවරක් එක 2යි දෙකට දැන් එකක් එකතු වුණාම බලන්න 2යි n ධන 3 කියලා නිර්මාණය වෙනවා. 2යි n ධන 3 කියලා එකක් නිර්මාණය වෙනවා. දැක්කද? n වෙනුවට ගිනිහිල්ලා වරහන පිටින් gediya පිටින් අතාරිනවා කාවද චුටි පුතේ? n ධන 1 කියන එක්කෙනාව. n ධන 1 කියන එක්කෙනාව. ඔන්න ඔහොම එකක් එනවා. මේවා මේ කියලා දෙන්න තියෙන දේවල්. හරිද? දැන් ඕකෙදි ලියාගන්න කියනවා සර් මේ ඔව් පුතේ කියන්න. ලියාගන්නද ලියාගන්න මම වෙලාව දෙනවා. හරිද? ලියාගන්න එක නෙමෙයි හොඳට බලාගෙන ඉන්න ඒක තමයි වැදගත්. හරි. දැන් මෙතනදී ඊළඟ එක්කෙනා ඒ කියන්නේ දෙවනි ප්‍රශ්නය n ඍණ 1ට උදාහරණයක්. ඒ කියන්නේ n ඍණ 1 කියන එක ගිහිල්ලා වරහන දාලා gediya පිටින් බස්සන්න. n කියන්නේ දැන් n ඍණ 1ට බලන්න දෙකයි n ඍණ 2 දෙකෙන් ගුණ වුණා. වරහන ඇතුළ දෙකෙන් ගුණ වුණා. හරිද? ධන 1. දැන් මේ දෙන්න සුළු කරද්දි දරුවන්ට ප්‍රශ්නයක් තිබ්බා. ඒවා අපි ඉස්සරහදී කතා කරලා හදලා දෙනවා වෙනම දවසක. වෙනම දවසක ඔබට ඒ ටික අනිවාර්යෙන්ම හදලා දෙනවා පොරොන්දුවක් ඒක. ඒක ඔයාට විතරක් නෙමෙයි පුතේ. සමහර වෙලාවට 11 වසරේ ඉන්න දරුවන්ටත් සමහර තැන් පැටලෙනවා. ඒක සාමාන්‍යයි. ඒක අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඒක බැරි වුණා කියලා ගණිතේ බැරි වෙන්නේ නැහැ. හරි. බලන්න මේක. 2යි n ඍණ 1 දෙකෙන් එකක් අඩු වුණාම 1යි ලොකු එකේ ලකුණ ඍණ ඒ හින්දා ඍණ 1යි. චුටි පුතා ලියා ගන්න මේ ටික ලියා ගන්න. ඔන්න ප්‍රශ්නෙත් එක්කම ලියා ගන්නකො. එතකොට හරිනේ. ප්‍රශ්නෙත් එක්කම ලියා ගන්න. ප්‍රශ්නෙත් එක්කම ලියා ගන්න. ප්‍රශ්නෙත් එක්කම ලියා ගන්න.
ලියාගෙන ඉවර නම් කියන්න ඕනේ චුටි පුතේ. ලියාගෙන ඉවරයි සර්. ඉවරයි. සර් ඉවරයි ලියලා. හරි. ඉවරයි සර්. උද්‍යෝගයෙන් ඉන්න ඕනේ, ගැම්මෙන් ඉන්න ඕනේ. 8 වෙනකන් බදාද යන්නේ මේක ඉතුරු ටික. බදාදම ආයේ මේ ටික උගන්වන්නේ නැහැ. දරුවෙක් අහලා තිබ්බස බදාදත් උගන්වන්නේ මේ ටිකමද කියලා. නෑ බදාදු ගන්නන්නේ මේක ඉතුරු ටික. සමහරලාට මේ පාඩම ඉවරලා ඊළඟ පාඩමට යන්න පුළුවන්. හරිද? Tamanට අල්ලගෙන යන්න තියෙන මම මේගොල්ලන්ට පුංචි උදව්වක් දෙන්න මේ වෙලාවේ. මේ වෙලාවේ කොරෝනා හින්දා ගෙදරට වෙලා ඉන්න දරුවන්ට සන්තෝෂෙන් ඉගෙන ගන්න. මේක ඔලුවට බරක් ගන්න එපා. මොකද මේකේ මම ඔයාලට ගහන්න බයින්න ඉන්නේ නෑ. අතල් එක ඉගෙන ගන්න. මගේ භාෂාවෙන් කියන පුල් ජොලි ඉගෙන ගන්න. හරිද? උත්තරයක් දෙන්න ඇහුවම මේක එච්චර ඔලුවට හිතන්න යන්න එපා. ෆිනිෂ්. හරි. එහෙනම් මෙන්න මේ මොකක්ද එකක් කියලා තියෙනවා. මොකද මාතෘකාව බලන්න. සංඛ්‍යා රටාව දී ඇති විට සාධාරණ පදයේ ගොඩනැගීම. දාගන්න මාතෘකාව. සාධාරණ පදය දී ඇති විට නැත්නම් සංඛ්‍යා රටාවක සාධාරණ පදය ගොඩනැගීම. සංඛ්‍යා රටාවක සාධාරණ පදය ගොඩනැගීම. ලියා ගන්නකෝ මම කතන්දරේ කියන්න. සර් ආයේ මාතෘකාව කියන්නකෝ. මොකද පුතේ? ආයේ මාතෘකාව කියන්නකෝ. මේ දාලා තියෙන ඔය සංඛ්‍යා රටාව දී ඇති විට සාධාරණ පදයේ ගොඩනැගීම. ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ බලන්න. ඔය ඉරක් ගහලා තියෙන නිකන් හරහාට ලස්සනට දැක්කද මගේ ඉර? ඒක නිකන් අහඳ වගේ. හරි. හරි සර්. හරි. දැන් බලන්න මම ඔන්න නිල් පාටින් ලියලා තියෙනවා චූටි පුතේ. නිල් පාටින් ලියලා තියෙනවා 6 10 14 18 යන සංඛ්‍යා රටාවේ 48 වැනි පදේ හොයන්න. මලකෙලියයි. දැන් අපි ඕකේ පළවෙනි පදේ 6 කියලා දන්නවා. දෙවෙනි පදේ 10 කියලා දන්නවා. තුන්වෙනි පදේ 14 කියලා දන්නවා. හතරවෙනි පදේ 18 කියලා දන්නවා. පස්වෙනි පදේ හොයනවා. 6 හොයනවා. 7 හොයනවා. 8 හොයනවා. 9 හොයනවා. අද පන්ති ඉවර වෙනකොට උන්න යාන්තමට 48 වෙනි එක හොයලා හොයාගන්න පුළුවන්. නේද? නේද? ඒ හින්දා ඔහොම සංඛ්‍යා රටාවක එක පාරම 48 වැනි පදය හොයන්න කියලා තිබ්බොත් අපි එහෙම ලියලා හොයන්න යන්නේ නෑ. එහෙම අපි ලියලා හොයන්න හිතන්නේවත් නෑ. ඒ වෙලාවට තමයි අපි මුලේ කල්පනා කරලා සාධාරණ පදය කියන එක හොයන්න යන්නේ. ඒ කියන්නේ මේ අමාරුකම මග ඇරව ගන්න තමයි පුතේ සාධාරණ පදය කියන එක හොයන්නේ. නැත්තම් අපිට පද 48ක් ලියන්න පුළුවන්. ඕන්නම් ඔයගොල්ලන්ට මම විනාඩි 10ක් දෙන්නම් ලියන්න. 6 10 14 18 22 26 30 34 38 කීයද 42 46 50 50 අන්න ඔහොම ලියාගෙන යත හැකි. හැබැයි වෙලාවක් ගත වෙනවා. වෙලාව අවම කරගන්න අපි උගන්වනවා මොකක්ද? සාධාරණ පදේ කියලා එකක් හොයාගන්න. අන්න හරි. දැන් මං යනවා මේකට සාධාරණ පදේ හොයන්න. 6 10 14 18 සංඛ්‍යා රටාවේ සාධාරණ පදය හොයමු. පදය හොයමු. කවුද හොයන්නේ? අපි කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා කරන්නේ.
මට චූටි පුතාලා මයික් එක ඔන් කරලා කියන්න මේ සංඛ්‍යා රටාව කීයක් එකතු වෙවි ගියපු රටාවක්ද? කීයක් එකතු වෙවි ගියපු රටාවක්? හතරෙන් හතර එකතු වෙවී ගිය රටාවක් නේද? 6ට 4ක් 10යි 10ට 4ක් 14යි 14ට 4ක් 18යි. ඒ කියන්නේ එකම අගයක් එකතු වෙවී ගිහිල්ලා. එකම අගයක් එකතු වෙවී ගිහිල්ලා. අන්න ඒක ඔළුවේ තියාගන්න. එකතු වෙවී යන අගය හෝ අඩු වෙවී යන අගය ඔළුවේ තියාගන්න. මං ක්‍රමේ කියලා දෙන්නම්. එක පළවෙනි තරව දානවා පළමු පදය. පළමු පදය හින්දා අර එකතු වෙවී යන අගය වැඩි කරනවා එකෙන්. හතරවරක් එක කීයද? ඒ වුණාට මේකේ පළවෙනි පදේ 4ද? පළවෙනි පදේ 4ද 6ද? 6 වෙන්න තව කීයක් මදිද? දෙකක් මදි. එහෙනම් මම දෙකක් එකතු කරා ඕන. දෙකක් එකතු කරා. ඔන්න එනවා දෙවෙනි පදේට. දෙවන පදය. එකතු වෙවි යන්නේ 4. දෙවනි පදයේ හින්දා දෙකෙන් ගුණ කරා. 4 වරක් 2 කීයද චූටි පුතේ? 8යි. 8යි. හැබැයි දෙවනි පදේ 10නේ. කීයක් මදිද? දෙකක් මදි. 4 වරක් 2 8යි. 8ට 2ක් එකතු වුණාම 10යි. මම මෙතනින් ගන්නම්කො තුන්වෙනි පදයක්. තුන්වන පදය. එකතු වෙවී යන සංඛ්‍යාව 3ෙන් ගුණ කරා 4 වරක් 3 12යි. 12ට කීයක් එකතු වුණාමද 14 හැදෙන්නේ? දෙකක් එකතු වුණා. අපි යනවා 4 වන පදයට. 4 වන පදේ. 4 කියන එක 4ෙන් ගුණ කරනවා. 4 කියන එක 4ෙන් ගුණ කරනවා. 4 වරක් 4 කීයද චූටි පුතේ? 16ට කීයක් එකතු වුණොත්ද 18 දෙකක්. බලන්න පුතේ මේ දෙකක් එකතු වෙනවා කියන එක හැමතැනම එකම එක නේද තියෙන්නේ? හැමතැනම වෙනස් වෙලා නෑ නේද? නෑ. 4 කියන මේ ඉස්සරහා තියෙන 4 කියන එකත් වෙනස් වෙලා නෑ නේද? නෑ. ඒ කට්ටිය අපි අඳුරගත්. වෙනස් නොවුණු කට්ටිය මා විසින් අඳුන ගනු ලැබුවා. එහෙනම් මම ලියනවා සාධාරණ පදය. කොහොමද? වෙනස් නොවුණු කට්ටිය ඒ විදිහටම ලියනවා. වෙනස් වුණේ කවුද? එකේදී 1, පළවෙනි පදයේදී 1, දෙවෙනි පදයේදී 2, තුන්වෙනි පදයේදී 3, හතරවෙනි පදයේදී 4. මේ තියෙන්නේ මේ බලන්න මම ඩොට් තියෙන කට්ටිය වෙනස් වෙලා. ඒ වෙනස් වෙන එක්කෙනා වෙනුවට ඔයා දාන්න n කියලා. ඔයා දාන්න n කියලා. වෙනස් නොවුණු කට්ටිය හැම ලියන්න. අන්න අසාධාරණ පදය 4යි n ධන 2. 4යි n ධන 2. මෙන්න මේක තමයි පුතේ සාධාරණ පදය කියලා කියන්නේ. අර සංඛ්‍යා රටාවේ. දැන් ඕක පාවිච්චි කරලා 48 වෙනි පදේ හොයන්න පුළුවන්. කොහොමද? 48 වන පදය වැනි පදේ සොයන්න. 4 වැඩි කරනවා 48න් එකතු කරනවා 2. n සමානයි 48. අහගෙන ඉන්න. n සමානයි 48. දැන් n වෙනුවට 48 ගත්තා. 4 වැඩි කිරීම 48 ධන 2. ඉස්සෙල්ලම කරන්න එකතු කරන එක නේද? නෑ. ඉන්න ඒකනේ මතක තිබිලානේ. හරි සන්තෝසයි. එකතු කිරීම නම් කරන්න යන්න එපා රජෝ. වැඩි කිරීම නැත්තම් ಗುಣ කිරීම කරලා තමයි මේක කරන්නේ. 4 48න් ಗುಣ කරන්න ඕනෙමයි. 4 48න් ಗುಣ කරන්න ඕනෙමයි නැත්තම් බෑ. 48 4න් ಗುಣ කරමු. මවුන පැත්තකින් ಗುಣ කරනවා. කීයක් එයිද 48 ඒවා 4ක්?
192 කීයද පුතේ? 192 192යි බලමු. 8 වරක් 4 32යි. 3ක් ඉතුරුයි. 4 වරක් 4 16යි 3යි 19යි 192යි. 192ට දෙකක් එකතු කරාම 194යි. 48 වැනි 4 පදේ අගය ඔන්න ඔහොමයි ගන්නෙ. ඒගොල්ලෝ මුකුත් නැතුව හරිද? ඒගොල්ලෝ ඒ කියන්නේ විභාගේ හදන කට්ටිය. හරිද? ඒගොල්ලෝ මුකුත් නැතුව පුතේ මොකක්ද කියන්නේ? ඒගොල්ලෝ කරන වැඩේ තමයි 6 10 14 දීලා රටාවේ 48 වැනි පදේ හොයන්න කියනවා. එතකොට අපි මුලේ කල්පනා කරලා මොනවද කරන්නේ? පළමුව සාධාරණ පදය ගොඩනගා ගත යුතුය. මම රතු පෑනෙන් ලියන්නම් ඒක. පළමුව ලයන්න වැරදි ගණන් ගන්න එපා. පළමුව සාධාරණ පදය සෙවිය යුතුය. සෙවිය යුතුය. චූටි පුතාලා ටක් ගාලා මේක ලියාගමු අපි. ඔන්න දාලා තියෙනවා. මේක ටක් ගාලා ලියාගමු. පුතේ විනාඩි 10කින් කට් වෙනවා. නැවත වතාවක් ඔය ලින්ක් එක උඩම ටච් එක දාලා එන්න ලස්සනට විනාඩි 10කින් පස්සේ කට් වුණාට පස්සේ එන්න. දැම්ම ගිහලා එන්න එපා. හරිද? කට් වුණාට පස්සේ එන්න. එතකන් ලියා ගන්න. සර් පල්ලෙහාට ටික පේන්නේ නැහැ සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. හරි ඉවරයිනේ. තව ලියනවා කට්ටිය ඉඳ විනාඩියක් දෙකක් දෙන්න. තාම ලියනවා. මේක පුළුවන් වැඩකාරයෝ ඉන්න පුළුවන්. මේක බැරි දරුවෝ ඉන්න පුළුවන්. මේක මධ්‍යස්ථ මට්ටමට පුළුවන් දරුවෝ ඉන්න පුළුවන්. ඉවසීමෙන් ගණන් ටික හදන්න. කොච්චර පුළුවන් වුණත් කමක් නැහැ පුතේ. මේක ඉවසීමෙන් මාත් එක්ක හදන්න. මං කියන්න කලින් හරි ගණන් හදන්න. ඔබට පුළුවන් වෙනවා නිසකයි. හරි ළමයි වැඩේ ඉවරයි සර්. හොඳයි. මම ඉස්සරහට යවන්නම් තව ටිකක්. හරි. මෙන්න තියෙනවා සාධාරණ පදයක් ගොඩනගන්න. මම ඔයාට දෙනවා විනාඩි 3ක්. දැන් වෙලාව 6:35යි 6:55යි 58ට හදලා දෙන්න. 6:58ට වෙද්දි හදලා දෙන්න. මම එක ගානයි ගන්නුවේ. ඔබට පුළුවන් විදියට අකුරක් හරි ලියන්න මම කියලා දෙනවා. හැබැයි වැදගත්ම දේ මම කියලා දෙන්න කලින් අකුරක් හරි උත්සාහ කරන්න පුතේ. අකුරක් හරි තනිවම උත්සාහ කරන්න. ඒ අකුර ඔයා තනිවම උත්සාහ කරන්නේ ඒක ඔයාට මහ මෙරක්. හරිද? ඔයා මගේ එක බලන් ලියනවට වඩා ඔයා තනියම එක අකුරක් එක ඉලක්කමක් උත්සාහ කරලා ලියන්න පළවෙනි පදේට මේක එන්නේ කියලා.
ඔයා හිතන්න මේ රටාව කීයෙන් කීයටද ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒක තමයි 2න් ධන 3. හදලා ඉවරයි සර්. ඔව් කෑ සර් ගහන්න. 3 ඉවරයි 3 ඉවරයි සර්. ඇහෙන්නේ හදලා නැහැ ඉවරයි. ඉවරයි. හදලා ඉවරයි සර්. ඉවර නම් හදලා ඉවරයි. විනාඩි 3ක් තියෙනවනේ. තව දෙකක් තියෙනවා. අපි අර හැමෝටම chance එක දෙන්න එපා. අපි විනාඩි 3ක් දෙන්න ඒකට. මං එතකන් අර නිකන් පළවෙනි පදේ නිකන් ඒවා දාගන්නම්. පළමු පදය, දෙවන පදය, තෙවන පදය, මේක හිතලා ලියන්න පුළුවන් ළමයි ඉන්න එකපාර. සිව්වන පදය, පළමු පදය, දෙවන පදය, තෙවන පදය, සිව්වන පදය සහ ඊළඟට සාධාරණ පදය. දැන් බලන්න මේ සංඛ්‍යා රටාව කීයෙන් කීයටද ගිහිලා තියෙන්නේ? 5ට 2ක් එකතු වෙලා නේද 7 හැදිලා තියෙන්නේ. 7ට 2ක් එකතු වෙලා නේද 9 හැදිලා තියෙන්නේ. 9ට 2ක් එකතු වෙලා නේද 11 හැදිලා තියෙන්නේ. අන්න පේනවා ඔයාට කීයෙන් කීයටද තියෙන්නේ කියලා ඔයාට පේනවා. සන්තෝසයි. 2ක් දෙකෙන් දෙකට එකතු වෙලා. එහෙනම් පළමු පදය නිර්මාණය වෙන්නේ ඔය එකතු වෙවී යන සංඛ්‍යාව එකෙන් ගුණ කරලා. 2 කියන එක එකෙන් ගුණ කරන. දෙවරක් එක 2යි. හැබැයි පුතේ පළවෙනි පදය 2ද? නෑ 5යි. නෑ. 5යි. එහෙනම් 3ක් 5 එකතු වෙන්න කරනවා. තව කීයක් ඕනේද? එකතු කරන්න ඕනේ අඩු කරන්නද? එකතු කරන්න කීයක් එකතු කරන්න ඕනද? 3ක්. 3ක් එකතු කරන්න ඕනේ. කාගේද ඔය මීයෝ කනවා වගේ සද්දෙකුත් ඇහෙනවා. හරිද? බාන ඊළඟ එක දෙවන පදයේ දෙවරක් 2 දෙක වරක් 2 දෙවරක් 2 4යි. 7නේ හැදෙන්න ඕනේ මේ. 7 තමයි හැදෙන්න ඕනේ. 7 තමයි හැදෙන්න ඕනේ. 7 හැදෙන්න නම් 3ක් එකතු කරන්න ඕනේ. තෙවන පදය නම් එකතු වෙවි යන ප්‍රමාණය, ඒ කියන්නේ 2 3ෙන් ගුණ කරන්න ඕන. දෙවරක් 3 6යි. 6ට කීයක් එකතු වුණොත්ද 9 හැදෙන්නේ? 3ක්. 3ක් එකතු වුණොත්. සිව්වන පදේ හින්දා එකතු වෙවි යන ප්‍රමාණය කීයෙන් ගුණ කරන්න ඕනේද? 4ෙන් ගුණ කරන්න ඕනේ. දෙවරක් 4 8යි. 8ට කීයක් එකතු වුණාමද පුතේ 11 හැදෙන්නේ? 3ක් 3යි. 3ක් එකතු වුණාම හැදෙනවා. හරි. දැන් බලන්න සාධාරණ පදේ හොයනකොට මෙයා වෙනස් වෙලාද 2 කියන එක? නෑ. එයා එහෙම ලිව්වා. වෙනස් වෙන එක්කෙනා n කියලා දැම්මා. වෙනස් නොවෙන කට්ටිය එහෙමම ලිව්වා. ධන 3. මෙයා තමයි සාධාරණ පදය අපේ. 2n ධන 3. 2n ධන 3 තමයි සාධාරණ පදය. මේක වන් ෂොට් ලියන දරුවෝ ඉන්නවා. එයාලට නෙමෙයි මේ කියන්නේ. ඒගොල්ලෝ ඒ විදිහටම කරගෙන යන්න. හරිද? ඒගොල්ලන්ට ඒ විදිහටම කරගෙන යන්න. තව විභාගයට ප්‍රැක්ටිස් කරවන්න ඕන. කොම ටික තියෙනවා. පිටට්ටක් ගාලා කරමු. හරි. ලියා ගන්න විනාඩියක් දෙන්න. සර් ලීලා ඉවරයි හරි. තව ලියන දරුවෝ ඉන්නවද? නෑ සර්. චුට්ටක් මීයෝ කනවා? හරි. මෙන්න තියෙනවා. තව එකක් 2 6 10 14. දැන් බලන්නකො දැන්. දැන් බලන්න දැන්. තව විනාඩි 1කමාරකින් කට් වෙනවා. නැවත වතාවක් ඔය ලින්ක් එකෙන්ම ලොග් වෙන්න. සර් 4යින් ඍණ 2 මන් දන්නේ නැහැ හරිද කියලා දැන්. අපි බලමු නේද? මොකද ළමයින්ට හරි සර්, උත්සාහ හරි. කරන්න වෙලාවක් දෙමු. සර් 4යින් ඍණ 2. සර් 4න් දින 2.
හතරයි එන් ඍණ දෙක. හැදුවා සර්. හරි මං ඕගොල්ලෝ තව චුට්ටක් හදන දරුවෝ ඉන්නවනේ වේගින් නැතුව හදන දරුවෝ ඒ වෙනුවෙන් මම ලියන්නම් එතකම් පළමු පදය දෙවන පදය තෙවන පදය සිව්වන පදය අවසානට සාධාරණ පදය සාධාරණ පදය ආයේ ඔය ලින්ක් එකෙන්ම එන්න 65ක් ඉන්නවා 65ම එන්න ඕන අපි ලෑස්තිලා ඉන්නේ අපි අතාරින්න කැමති කට්ටිය නෙමෙයි අපි අල්ලගෙන දඟල රෙකෝඩින් වෙන්න දාලා නැහැ නේද අමතක වෙලා හැම ගානම ඉතින් දුන්නත් බෑනේ නේද මේක දැන් බැලුවම ඉන්නවා කොළඹ ඉන්න ළමයිනොත් ඉන්නවා කොළඹින් පිට ඉන්න දරුවොත් ඉන්නවා මේ හැමතැනම ඉන්න දරුවෝ ඉන්නවා හරි සන්තෝෂයි ළමයි ගැන සහභාගී වෙනවා දුර දැන් අපිට ප්‍රශ්නයක් නෙමෙයි අපි දැන් අතේ දුරින් කනට ඇහෙන දුරින් ඇහැට පේන මානේ ඉන්න කට්ටිය නේද වෙන්දට මම මෙහි කොළඹ ඉන්නේ මම කොළඹ ඉස්කෝලේක වැඩ කරාට මම ඉන්නේ තංගල්ල කියන ග්‍රාමේ ගමේ කියන්නේ නගරේ එතකොට ඕගොල්ලෝ ඉන්නේ ඊට එහා පැත්ත නෙමේ හාත්පසින්ම වෙනත් පැතිවල අපිට කවදාවත් හම්බෙන්න නැතුව තිබ්බ පළාත් නෙමේවා හැබැයි මේ කොරෝනා නැත්නම් COVID-19 එකත් එක්ක අපිට මේ තාක්ෂණය භාවිතා කරලා හම්බෙන්න සිදු වුණා. මේක දෛවයේ තිබ්බ මොන හරි දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගමු. චුටි පුතාලා කොහේද හරි කොතනකදී හරි මාව දැක්කොත් කතා කරලා යන්න අපි මේ දවස්වල සර්ගේ පන්තිට ආවා කියලා. හරිද? කොහේ කොතනකදී අපි නැවත වතාවක් හමු වේවි. ඉවරයි සර්. ඉවරයි නේද ලියාගෙන. හරි. මෙන්න මේ ගාන හදමු අපි. මේ ගාන හදමු මේ ගාන. ඔන්න ගාන පල්ලෙහාට ගියා. ඔන්න ගාන. ගාන හදමු. හැදුවා සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි වතුර ටිකක් බොන්න වෙලා කියන ඉවරයි සර්. එකයි බිව්වේ. වතුර ටිකක් බිව්ව උගුරු දෙකයි බිව්වේ හදලා ඉවරයි. හරි සන්තෝෂයි. මේක සුපිරියට පුළුවන් දරුවෝ ඉන්නවා දන්නවා. ඊදිගම බණ්ඩාරනායකේ ඉන්නවා නිල්පොල ඉන්නවනේ. මානිත් අය හදනකම් පොඩ්ඩක් කියන්න ළමයි දාද සංඝ බෝධි කොලේජ් කටුකන්ද කියලා තියෙන කටුකෙන්ද වෙන්න ඕනේ. කටුකෙන්ද එළිය දේවමාලිකා විද්‍යාලය නෙළුව ජාතික පාසල විද්‍යාසාධක මහාවිද්‍යාලය බුඩිස් කොලේජ් කිරිමැටියාන කේරි කොලේජ් ආයේ විද්‍යාසාධක මහාවිද්‍යාලය විද්‍යාසාධකයේ උගන්වන මගේ ආදරණීය සර් අපේ මහේෂ් සර් සහ කසුන් සර් ඒ වගේම දමිත් මුතුගන්ගේ ඉතිහාසය උගන්වනවා සර් විද්‍යාව උගන්වනවා මම කියන්නේ මහේෂ් සර් මොකද පුතේ ඉවරයිද ඉවරයි කියලාද කිව්වේ ඒ සර්ලා හරහා තමයි ළමයි සම්බන්ධ වෙන්න ඇත්තේ කසුන් සර් එතකොට තව මහේෂ් උගන්වනවා ඒ වගේම දමිත් මුතුතන්ත්‍රගේ සර් ඒ කට්ටිය ඔක්කොම උගන්වනවා විද්‍යාසාධක මම හඳුනනවා ඒ ගුරුවරු
හොඳයි. එහෙනම් අපි ගාන හදන්න යන්. ගාන හදන කට්ටියට තව වෙලාවක් තියෙන ගමන් මම මෙන්න මේ පිළිබඳව ගෙනලා දෙන්නම්. ඍණ 5 ඍණ 8 ඍණ 11. දැන් මේක මොකද වෙලා තියෙන්නේ? ඍණ 2 ඉඳලා ඍණ 5ට යන්න ඕනේ. මොකද්ද වෙලා තියෙන්නේ? ඍණ තුනක් එකතු වෙලා අන්න හරි. ඍණ 3ක්මයි එකතු වෙලා තියෙන්නේ. නැත්තම් යන්න බෑ. නිකන් 3ක් එකතු වෙන්න බෑ. ඍණ සංඛ්‍යාවකට පුත්තේ ධන කියන එකක් එකතු කරන්න බෑ. අනිවාර්යයෙන්ම අඩු වෙනවා. එහෙනම් මෙයාට මොලේ කල්පනා කරලා තියාගන්න ඔළුවේ යම් කිසි තැනක හදවතේ යම් කිසි තැනක පපුවේ පච්චයක් හිටුවත් කමන්නේ ඍණට ඍණක් එකතු කරන්න නම් ඍණ සංඛ්‍යාවක් ඕනේ කියලා. එහෙනම් ඍණ 3යි 5ට ඍණ 3ක් එකතු වුණාම තමයි ඍණ 8 ඍණ 8ට 3ක් එකතු වුණා ඍණ 3ක් එකතු වුණාම තමයි ඍණ 11 නිර්මාණය වෙන්නේ. එහෙනම් අපි ලියමු පළමු පදය දෙවන පදය තෙවන පදය පළමු පදය දෙවන පදය තෙවන පදය පළමු පදය දෙවන පදය තෙවන පදය මං යටින් දානවා සිව්වන පදය පළවෙනි පදය නිර්මාණය වෙනවා ඍණ 3 වැඩි කිරීම 1 තුන්වරක් එක 3යි ඍණ 3ක් තියෙන්නේ හැබැයි මගේ පළවෙනි පදය ඍණ 2යි පළවෙනි පදය ඍණ 2යි එහෙනම් කීයක්ද එකතු කරගන්න හරි අඩු කරගන්න හරි ඕනේ ධන එක ධන එකක් දැම්මොතින් තමයි නේද ඍණ 3න් එකක් අඩු වෙලා ඍණ 2 කියන එක නිර්මාණය වෙන්නේ මේ ඍණ 3 කියන එකෙන් එකක් අඩු වෙනවා ධනයි ඍණයි එකතු කරන්න බෑ 7 වසරේ සදිශ සංඛ්‍යා හරිද ධනයි ඍණයි කවදාවත් එකතු කරන්න බෑ අඩු කරලා ලොකු එකේ ලකුණ දාන්නයි ඕනේ පිළිතුරට 3න් එකක් අඩු කරලා ලොකු එකේ ලකුණ දාන්න it's okay හරිද එහෙනම් ඒ අපි ධන එකක් එකතු කරමු දෙවන පදේ නම් ඍණ 3 වැඩි කිරීම 2 ඍණ 3 දෙකෙන් වැඩි කරාම ඍණ 6යි ඍණ 6ට ධන එකක් එකතු වුණොත් තමයි ඍණ 5 නිර්මාණය වෙන්නේ එහෙනම් ධන 1යි ඍණ 3 වැඩි කිරීම ඍණ 3 වැඩි කිරීම 3 ධන 1මයි වෙනස් වෙන්නේ නැහැ ඊට පස්සේ ඍණ 3 වැඩි කිරීම 4 ධන 1 එහෙනම් සාධාරණ පදේ මට දාගත්ත හැකි සාධාරණ පදය වෙනස් වෙන්නේ නෑ ඍණ 3 ඊළඟට වෙනස් වෙනවා ධන 1 එහෙනම් මං සාධාරණ පදේ වෙනස් කරලා ලියනවා අර ධන සංඛ්‍යාව ඉස්සරහට දාලා 1 අඩු කිරීම 3යි n කියලා 1 අඩු කිරීම 3යි n හරි ඔයාලා ධන ඍණ පැටලුණා නම් බය වෙන්න එපා මං කිව්වා මුලින්ම කිව්වා පාඩම් පටන් ගද්දිත් කිව්වා මං මේක ඔයාලට යම්කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරලා අනිවාර්යෙන්ම කියලා දෙනවා කියලා හේතුවක් ඇතුව කිව්වේ ඒකට අපි පොඩි වැඩසටහනක් ක්ලාස් එකක් ගන්න ඕනේ මේ ඔහෙන් එකපාරට මේ අමුඩ ගහගෙන කුඹරට යනවා වගේ ටකස් ගාලා යන්න බෑ මේකට මේක උගන්වන්නයි ඕනේ අපිට මේක මේ සෙල්ලම් කරන්න බෝලේ බැට් එකයි අරන් පිටරණයට යනවා වගේ කරන්න පුළුවන් වැඩ නෙමෙයි මට පුළුවන් හැබැයි ඔයාලට තේරුම් ගන්න ඕනේ එතකොට ගුරුවරයාට පුළුවන් දරස් ගාලා මේක උගන්වන්න හැබැයි ඔයාලට ඒක ඉගෙනගෙන ඒක යෙදිලා ඒක පුළුවන් කරගන්න වැඩසටහනක් මම නිර්මාණය කරන්න ඕනේ ඒ නිර්මාණය කිරීම තුළින් තමයි ඒකේ ලොකුම ඉෆෙක්ට් එක ගන්න පුළුවන් ඒ හින්දා බය නොවි ලියා ගන්න අනික තමයි මේ වගේ ඍණ පටලවපු ගණන් විභාගෙට දෙන්න සූදානමක් නැහැ අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ O level ලියන්නේ ඊළඟ අවුරුද්දේ නෙමෙයි ඊට පස්සේ අවුරුද්දේ කියන්නේ 2022 නෙමෙයි 23 O level ලියන්නනේ බලාපොරොත්තු පොඩ්ඩක් ඔබට කියන්නේ O level ලියන්නේ බලාපොරොත්තු මේ O level ලියන්න බලාපොරොත්තු එනකොට මේ සාධාරණ පදේ අරව මේවා හොයන්න පොඩි සූත්‍ර කැලලක් 10 වසරේදී උගන්වනවා ඊළඟ අවුරුද්දේ උගන්වනවා. හින්දා බය නැතුව අපි යන්. හරිද?
ඒව ටකස් ගාලා අල්ලගන්න පුළුවන්. දැන් මේ දෙන්නේ ඔයගොල්ලන් බේසික් නොලෙජ් එක 9 දී දෙන්නේ. අල්ලගෙන යන් ඉස්සරහට යන්. ඉස්සරහා හරි සුන්දරයි. මේවා අල්ලගත්තොත් නැත්තම් ඉස්සරහා තමයි අසුන්දරම වෙන්නේ. හරි ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා. මගේ ඒවත් අහගෙන ඉන්න ගමන් මේව ලියාගන්න. හරිද? එහෙනම් මම ඔයාලට දෙනවා විභාගයට මේ එන්න පුළුවන් જાතියේ ගැටලුවක්. දාගන්නකෝ සංඛ්‍යා රටා ඇතුළත් ගැටලු විසඳීම කියලා දාගන්න මාතෘකාව. සංඛ්‍යා රටා ඇතුළත් ගැටලු විසඳීම. හරි සර්. විජේබා ඉන්නවා. රන්න මහත්ද මහාවිද්‍යාලයේ ඉන්නවා. දී රාජපක්ෂ ඉන්නවා. විද්‍යාසාධකතා ඉන්නවා. ලංකාවේ හතරක් විභාගෙම දරුවෝ ඉන්නවා. හරි. මෙන්න තියෙනවා ගාන. අපි ගාන එකින් එකට හදාගෙන යමු. දුර දිවීම පුහුණු වන ක්‍රීඩකෙක්. මේ වගේ කතාවක් අහගන්න. මේ වගේ කතාවක් මං ඔයාලට මේ පාඩමේ ගිය සතියේදී කතා කරා. මේ වගේ කතාවක්ම කතා කරා. කතාවක් කියන්නේ කතන්දරේ කිව්වා. දැන් ආයේ මේ වගේ කතන්දරයකින් ගානක් තියෙනවා. දුර දිවීම පුහුණු වන ක්‍රීඩකයෙක් දිනපතා පුහුණු වීම වල යෙදෙයි. ඔහු 500 මීටර් දුරක් පළමු දිනේ දිව් අතර ඉන්පසු සෑම දිනකම පෙර දවසට වඩා මීටර් 100 බැගින් වැඩිපුර දිව්වේ. කියන්නේ පළවෙනි දවසේ 500 නම් දෙවෙනි දවසේ කීයද පුතේ? 600යි. තුන්වෙනි දවසේ 600. 8වෙනි දවසේ 800 21 වෙනි දවසේ අන්න බෑ නේද කියන්නේ එකපාරට. ආයෙනම් ඒවට තමයි අර සාධාරණ පද කියන ඒවා අපි හොයාගන්න තීරණය කරේ. හරි. ඒ හින්දා අපි ඉස්සරහට යමු. මුල් දින කිලෝමීටර පුතේ මුල් දින 3හි කියලා තියෙන්නේ 36 නෙමෙයි මුල් දින 3හි දුවන ලද දුර වෙන වෙනම සොයන්න. පළවෙනි දවසේ පළමු දවස 500යි මීටර්. දෙවන දවස 600යි මීටර්. ඔම ලියන්න හොයන්න දෙයක් නැහැ. ඉතින් මේක මොකෝ හොයන්න කියලා මහා ලොකු දේවල් තියෙනවෑ. තෙවන දවස ඕන්නම් ඉතින් හොයලා වඩින් ඉතින් සියදී ලියා 600ට 100ක් එකතු කරලා 700යි. කොහොම වෙන්නන්න ඕන. හැබැයි මතක ඇතුව මීටර් කියලා දාන්න ඕනේ නැත්නම් ලකුණු අඩු කරනවා. ලකුණු කපනවා. ලකුණු කපනවා. ලකුණු කපනවා. ලකුණු කපනවා. කියන්න ඇහෙන්නේ නැනේ මට. ඇහෙන්නේ නැනේ පුතේ. ඉවරයිද? මයින් ලියන්න වෙලා දුන්නේ. හරි. n වන දිනේදී දුවන ලද දුර සඳහා සාධාරණ පදේ සොයන්න. අයනම් දාගන්න 500 600 700 800 ඔන්න සංඛ්‍යා රටාව දුන්න. දැන් සාධාරණ පදේ ටක් ගාලා හොයන්න. දෙනකොටම හදලා ඉවරයි. මේ පුතේ පළවෙනි වාරේ වැඩ කෝකටත් පාඩම් කරන් ඉන්න හේතුව තමයි විභාගයක් තියෙනවා ඔන්ලයින්. ඕන කට්ටියට සහභාගී වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට ලියන්න පුළුවන් ඇවිල්ලා.
හරි සර්. හරි. සර්. n වන දිනයේ ඉවරයි සර්. අම්මේ n වන දිනේ දුවන ලද දුර සඳහා සාධාරණ පදය සොයන්න. මේකේ පුතේ බැරි දරුවොත් ඉන්න එහෙනම් මම ලියනවා. තරහ වෙන්න එපා. අපි පරාර්ථකාමී වෙන්න ඕනේ. හරි සර්. අපි සියලු දෙනාට පුළුවන් වෙන්න කියලා හිතින් ප්‍රාර්ථනා කරන්න ඕනේ. මම විතරක් උඩට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ හින්දා අපි ඉවසීමෙන් යන්. පළමු පදය 100න් 100ට යන්නේ. එහෙනම් 100න් 100ට යනවා නම් 100 වැඩි කිරීම 1 100යි. තව 500 වෙන්න 400ක් මදි. දෙවන පදය 100 වැඩි කිරීම 2 200යි. 200ට කීයක් එකතු වුණොත්ද 600 එන්නේ? 400ක්. තෙවන පදය 100 වැඩි කිරීම 3 ධන 400. 100 ඒවා 3ක් 300යි 300 400 700යි. එහෙනම් මම මෙතනින්ම ගන්නම් තව එකක් ලියන්න නැතුව සාධාරණ එක. සාධාරණ පදය. ඔයාලට තේරෙනවද? මොකද්ද ඔයාලට තේරෙන්නේ? මම නම් දන්නේ ඔයාලට තේරෙන දේ මොකද්ද කියලා. සාධාරණ පදේ ලියද්දී වෙනස් නොවන කට්ටිය ඔහොම ලිව්වා. වෙනස් වෙන කට්ටියට n කියන එක දැම්මා. වෙනස් නොවන කට්ටිය ලිව්වා. 100යි n ධන 400. 100යි n ධන 400. 100යි n ධන 400. CIN ධන 400. CIN ධන 400. හරි. මෙන්න තියෙනවා 20 වන දිනේ ඔන්න සාධාරණ පදයක් මම පේන්නම තිබ්බා. 20 වන දිනේ ඔහු දුවන දුර සොයන්. 20 වන දිනේ ඔහු දුවන දුර සොයන්. ඔහු දුවගෙන ඉවරයි සර්. කරන්ට් එක මොකක් කරන්ට් එක නෙමෙයි මේ නෙට්වර්ක් එක මොකක් කරේ අවුලක්. ඉවරයි සර්. අපි බලමු මොකක්ද උනේ කියලා. අපි දන්නේ නැහැ එකපාරට දරස් ගාලා ගියා. මටත් හිතා ගන්න බැරි වුණා. හරි ඔන්න තියෙනවා. ගාන හදන්න. ගාන හදන්න ගාන. හැදුවා. ඉවරයි සර්. හැදුවද? හරි. ස්ටේබල් දැන්. හැදුවා සර්. හැදුවා. මේ නෑ නෑ මම මේ තාම ස්ටේබල් වෙනකන් ඉන්නේ කනෙක්ෂන් එක චුට්ටක් ඉන්න. හරි. 20 වන දිනේ ඒ කියන්නේ n සමානයි 20 පුතේ. n සමානයි 20. n සමානයි 20 වන විට ඔහු දුවන දුර ප්‍රමාණය සොයන්න කියලා කියන්නේ. ඒ කියන්නේ tn සමානයි නැත්තම් උඩ tn කියලා මට ලියවෙනවා 10 වසරේ ළමයිට උගන්වන පුරුද්දට 10 CIN ධන 400 n වෙනුවට 20 ධන 400 පුතේ 20 100ක් 20 100ක් බලන්න කීයද කියලා 2000යි. 1000යි 2000යි. ධන 400 2400 2400 මීටර්. 2400 මීටර් චුටි පුතාලා හරියට 2400. 2400 මීටර් හරි. අන්න අහලා තියෙනවා අර අපි කීවැනි දිනයේද කියන එක. කීවැනි දිනයේද? ඔහු කිලෝමීටර් දුරක් දුවන්නේ කීවැනි දිනයේදීද? කිලෝමීටර් 3ක් තුල තියෙන මීටර් ගාන කියන්න බලන්න මට. 1000යි. කිලෝමීටර් 3ක් තුල තියෙන මීටර් ගාන ඇහුවේ පුතේ. 1 කිලෝමීටර් 3000යි. 3000. 3යි කිලෝමීටර් කියන එකේ තේරුම 3000යි මීටර්. 3000යි මීටර්. එහෙනම් චූටි පුතේ ඔයා මොකද කරන්න ඕනේ 3000 කියන එක සමාන කරන්න මොකේටද CIN
ධන 400 කියන එකට 100යි n ධන 400 කියන එකට සමාන කරන්න. බලන්න ඊට පස්සේ 3000න් 400ක් ගියාම කීයද? 2600යි 2600යි 2600 සමානයි 100යි n. එහෙනම් 100න් බෙදන්න 100ට 100 කැපුණා. මේ බින්දු දෙකට මේ බින්දු දෙක කැපුණා. n සමානයි 26යි. n සමානයි 26යි කියලා ලියලා හරියන්නේ නැහැ. හරිද? n සමානයි 26යි කියලා ලියන්න බෑ. දැන් මා පේන්නෙම නෑනේ. n සමානයි 26යි කියලා නෙමෙයි ලියන්න ඕනේ. 26 වැනි දිනයේදී පොඩ්ඩක් දන්නේ නැද්ද පුතේ? ලියනවා ආටෝපෙට. 26 වැනි දිනයේදී 3 කිලෝමීටර් දුරක් ඔහු දුවනු ලබයි. වැඩේ හේරුණා නේද? ළමයි හැදුවා නේද? ඔව් සර් හරි. ඔන්න මං එහෙනම් ඔයාලට දෙනවා විභාග ප්‍රශ්නයක්. විභාගෙට ආපු ප්‍රශ්නයක්. මෙන්න මම දානවා චූටි පුතාලාට හදාගන්න තියෙන. ඔන්න ගාන. අර වගේම ගානක්. ඒ හින්දා මං ඒ වගේම ගානක් මුලට දැම්මා. හරිද? ඔන්න ගාන පේන්න තියෙනවා. විනාඩි 5ක් දෙන්නම් හදන්න. විනාඩි 5ක්. ප්‍රශ්න ලියන්න ඕනේ නේද? විභාගෙට ආව ගානක් ඈ. සර් ප්‍රශ්න ලියන්න ඕනේ නේද? සර් පේන්නේ නැහැ. ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? පේනවා සර්. ඒකනේ. පේනවා සර් පුතේ පේනවා ඔයාලට සර්. සිග්නල් අඩු වුණා. සර් ප්‍රශ්න ලියන එක හදන්න ඕනේ. ඇහෙන්නේ නැහැ පුතේ. මට හයියෙන් කියන්න. සර් ප්‍රශ්න ලියන්න ඕනේ. ප්‍රශ්න ඔයාලට ලියා ගන්න වෙලාව තියෙනවා නම් ලියන්න. කරබන කාලා හදන්නයි ඕනේ මට. ඔව් පුතේ. සර් අංක දදා ලියන්නද? අංක දදා ලියන්න අංක දදා ලියන්න. ඉවරයි සර්. ඈ මුළු ගානම හදලා ඉවරද? ඔව් සර්. හොඳයි. ඉවරයි සර්. හරි තව වෙලා දෙනවා. හරි මං ගාන පොඩ්ඩක් කියවන්න. ධාවන තරඟයක් සඳහා පුහුණු වන ක්‍රීඩකයෙක්
පළමු දින ක්‍රීඩා පිටිය පළමු දින ක්‍රීඩා පිටියක් වටා වට දෙකක්ද දෙවන දින වට පහක්ද බැගින් දිනපතා වට 3 බැගින් වැඩි කර ගනිමින් ධාවනයේදී ක්‍රීඩකයා මුල් දින 4 ධාවනයේ දින වට ගණන පිළිවෙලින් ලියා දක්වන්න. හරි. අපි ඉස්සරහට යන්කෝ. පිළිවෙලින් ලියන්න. ඉස්සෙල්ලාම 2යි ඊට පස්සේ කීයද? 5යි නේද? එහෙනම් පිළිවෙලට පළමු දින 2යි දෙවන දින 5යි තෙවන දින 7යි 3ක් එකතු වෙවි නේද යන්නේ? ඔව් 8යි සර් 8යි නේද එතකොට? ඔව් සර්. ඔව් සර්. සිව්වන දින ඔව් සර් සිව්වන දින 11යි. 11යි හරි. එහෙනම් දිනපතා ක්‍රීඩකයා ධාවනයේ යෙදෙන වට ගණන සංඛ්‍යා රටාවක් ලෙස ලියූ විට එම රටාවේ මුල් පදය සහ පොදු අන්තරය කුමක්ද? දැන් බලමු. මේක ලියනවා පේලියට 2 5 8 11 ඔන්න සංඛ්‍යා රටාව ලිව්වා. හරිද? ඔය සංඛ්‍යා රටාවේ පළමු පදය සංඛ්‍යා රටාවේ පළමු පදය 2 2 විනාඩියකින් කට් වෙයි නැවත වතාවක් ඔය ලින්ක් එකෙන්ම ලොග් වෙන්න පුතේ. පොදු අන්තරය 3යි 3 පොදු අන්තරය නිකන් අපි අර පෙන්නනවා. එක ළඟ පද දෙකක් අරගෙන ලොකු දෙවනි පදයෙන් පළවෙනි පදේ අඩු කරලා පෙන්නනවා. පහෙන් දෙකක් ගියාම 3යි එන්නේ කියලා කියනවා. අපි එහෙම පෙන්නන්න ඕනේ නැත්තම් හරි නෑනේ. ඔන්න ඔය දෙක දැම්මනම් ලකුණු දීලා උතන. ගන්න අපි ප්‍රශ්න දෙකකට ටක් ගාලා උත්තර ලිව්වා. මේවා මේ පොඩි දේවල් ඈ. මේවා මේ පොඩි දේවල් අයියෝ. ඔයගොල්ලෝ මේවා නිකන් මහ ලොකු බර ඇරුම් කරගත්ත දරුවොත් ඉන්නවා. එමෙ හිතන්න එපා. ගණන් කියන්නේ මහා සරල දෙයක්. ගණිතයේ විශ්ව භාෂාවක් මම කියලා තියෙනවා. මේ විශ්වයත් එක්ක කතා කරන්න පුළුවන් නියම භාෂාවක්. එකක් තියෙනවා නම් සහභාගී වෙන්න කියන දරුවනේ. හරිද? අවශ්‍යතා තියෙන දරුවෝ සහභාගී වෙන්න කියන්න. හරි. මේකට අපිට දැන් තියෙන සාධාරණ පදේ ගොඩනගන්න. අපි යන් සාධාරණ පදේ ගොඩනගන්න. 2 5 8 11 තියෙන. එහෙනම් මම ලියනවා පළමු පදය ගන්නේ එකතු වෙවි යන සංඛ්‍යාවත් එක්ක එකතු වෙවි යන සංඛ්‍යාව 3යි 3 වරක් එක 3යි 2 හැදෙන්න ඕන 2 හැදෙන්න නම් එකක් අඩු වෙන්න ඕන දෙවන පදය කියන්නේ 3 වරක් 2 හරිද 3 වරක් 2 ඒකෙන් එකක් අඩු වුණාම තමයි 5 එන්නේ හේතුව 3 වරක් 2 6යි 6න් එකක් අඩු වුණාම තමයි පුතේ 5 තෙවන පදය 3 වැඩි කිරීම 3 අඩු කිරීම 1 හරිද 3 වරක් 3 9යි 9න් එකක් ගියාම ලස්සනට 8 එනවා මෙතනින්ම ගන්නම් පද හතරම ලියන්න යන්නේ නැහැ මම ලියන්නම් සාධාරණ පදය සාධාරණ පදය 3යි අඩු කිරීම 1 අඩු කිරීම 1 අවසාන ප්‍රශ්න බලමු ටිකක් ගාලා ඔහු විසින් එමගින් දහවන දිනේ ක්‍රීඩකයා විසින් යෙදෙන වට ගණන එතකොට ඔන්න ඕක පාවිච්චි කරලා තමයි ඔක හදන්නේ හරිද කොහොමද පාවිච්චි කරන්නේ මම මෙතනින් ගන්නම් දැන් තුන්වෙනි ප්‍රශ්නයත් ලිව්වනේ 4ට එන්නේ 10 වෙනි දිනේ ලියපු දුවපු ගාන ඒ කියන්නේ n සමානයි 10යි චූටි පුතේ මයික් ඕෆ් කරගන්න බලන්න n වෙනුවට 10 දාන්න පුතේ 3 වැඩි කිරීම 10 අඩු කිරීම 1යි 3 වරක් 10 30යි 30න් එකක් අඩු කරන්න 29යි 10 වෙනි දිනේදී වට 29ක් දුවනවා
10 වෙනි දිනේදී වට 29ක් සෙල්ලන්නේ නැහැ. අන්න ඔහොමයි ක්‍රීඩාවකට පුරුදු වෙන්නේ. මං එදා පටන් ගන්න දවසේම කිව්වානේ ක්‍රීඩාවකදී මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා. ඒකට හේතුව මං ක්‍රීඩා කරලා තියෙනවා. මොනවද සර් ක්‍රීඩා කරලා තියෙන්නේ? සූමෝ ගැව්වද? ඔන්නව තමයි මගේ ළමයි ආන්නේ. ඔහු විසින් වට 20ක් ධාවනයේ දෙනේ පුහුණු වීම ආරම්භ කර කීවන දිනේදීද 20 වන්නේ කීවැනි දවසද කියලා අහන්නේ 20 වන්නේ 20 වට 20ක් දුවන්නේ කවද්ද කියලා අහන්නේ වට 20ක් වට 20ක් වට 20ක් වට 20ක් වට 20ක් බලන්න 3යි n ඍණ 1ට සමාන කරමු 20 එහා පැත්තට යවන්න පුතේ ඍණ එකක් එහා පැත්තට කියන්නේ ධන එකක් දාන්න දෙපැත්තටම ධන එකක් එහෙනම් කැපිලා යනවා 21යි බෙදීම 3යි n 3ෙන් බෙදන්න 3ට 3 කැපිලා ගියා 21 3ෙන් බෙදුනම කීයද 21 3ෙන් බෙදුනම 7යි n සමානයි 7යි ඒ කියන්නේ 7 වන දිනයේදී 7 වන දිනයේදී මේක සම්පූර්ණයෙන්ම හදපු ළමයි අත ඔසවන්න බලන්න 21 දෙනෙක් හදලා තියෙනවා. හරි සන්තෝසයි. විභාගයක් තියෙනවා පළවෙනි වාරය ඇසුරෙන් සූදානම් වෙලා ඉන්න. මං ඔයාලට කියන කැමතියට ඇවිල්ලා ලියත හැකි. කිසි ප්‍රශ්නයක් නැහැ. බල කරන්නේ නැහැ. කෑ ගහන්නේ නැහැ, බයින්නේ නැහැ, හූ කියන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ. පාවල දෙන්නේ නැහැ. එහෙනම් ඔයගලන්ට ඕන කෙනෙකුට ඇවිල්ලා ලියන්න පුළුවන්. තමන්ගේ ලකුණු තමන්ට විතරයි යන්නේ. හැබැයි වැඩිම ලකුණු ගන්න කීප දෙනාගේ ලකුණු ටික නම් මං එළියට දානවා. ඒක ඒ දක්ෂතාවයට ඒ කැපවීමට අපි පුංචි අප එකක් නැත්තම් අපි කෙන පුංචි ඇගවීමක් කරන්න ඕනේ අනිවාර්යෙන්. හරිද? හැබැයි මතක තියාගන්න අපි උගන්වන්නේ දරුවන්ට ලකුණු 100ම ගන්න. දරුවෝ ගුරුවරයාට කරන්න පුළුවන් ලකුණු 10ක් නම් අරන් දෙන්නේ. දරුවා දැනගන්න ඕනේ 10 තියාගන්න වැඩ කරන්න. ගුරුවරයාට බෑ විභාගෙට ඇවිල්ලා ලියලා දෙන්න. ගුරුවරයාට පුළුවන් ඔයාට පාර පෙන්වන්න විතරයි. ඔයා පාර එක්කන් යන්න ගුරුවරයාට බෑ. එක්කන් ගියත් යම් කිසි මොහොතකදී ඔබ අතාරින්න වෙනවා. ඒ අතෑරියට පස්සේ ඔබ අසාර්ථක වෙනවා නම් ඔබ ගුරුවරයාට කොච්චර ලැබි වුණත් පුතේ තේරුමක් නැහැ. ඔබ ගුරුවරයාට ලැබි වෙන්න ගුරුවරයා පෙන්වන මාර්ගය යන්න. ගුරුවරයා පෙන්වන හොඳ මාර්ගය යන්න. ගුරුවරයා හදිස්සියේ වැරදි මාර්ගයක් පෙන්වුවොත් ඒක සමාජ බුද්ධිය. Taman ඔළුවෙන් හිතලා කල්පනා කරන්න මේ හදවතෙන් නෙමෙයි මොලෙන් හිතලා කල්පනා කරන්න. Tamanට යන්න ඕනේ හරි පාර මේකද නැද්ද කියලා. හරිද? එහෙනම් අපි ඊළඟ ගානට යන්නේ නේද? ලියා ගන්න බැරි වෙච්ච අය බය වෙන්න එපා. ඔන්න ගානක් එනවා. ඔන්න තවත් ගානක්. ගාන හදමු.
හරි ඉවරයිලු ළමයි අපි ගාන මෙතන සාකච්ඡා කරමු හරි මං ගාන පැහැදිලි කරන්න එක්තරා පහන් වටක් පහන් පිළියෙල කර තිබුණේ ඉහත ආකාරයට ලස්සන්ට තියෙන පහන් වටක් අර පන්සලේදී තියෙන පහන් වටක් වගේ වෙන්නත් පුළුවන් එහි ඇතුළතම අඩකවචේ පහන් පහක්ද ඒ කියන්නේ පළවෙනි එක පහන් පහක්ද දෙවන අඩකවචේ පහන් 9ක්ද තුන්වන අඩකවචේ පහන් 13ක්ද වන ලෙස රටාවකට එය අඩකවච 9කින් සමන්විත වුණා. ඔය වගේ පේන්නේ 9ක් තිබිලා. හැබැයි ඔතන ඇඳලා තියෙන්නේ 3යි. 9ම අදින්න ගියොත් එම් පේපර් ඊට මදි වෙනවා. හරි. ඇතුළත සිට මුල් කවච 3 ඇති පහන් ගණන කීයද? ඇතුළත සිට මුල් කවච 3හි එකතු කරගන්න තියෙන ඉතින් කොහොමද? කොහොමද එකතු කරගන්න යන්න පළවෙනි එකට ගියා. හරිද? පළවෙනි එකේ පහන් 5යි දෙවෙනි එකේ 9යි තුනේ 13යි ඔය ටික එකතු කරගන්න 9යි 5යි 14යි 14යි 13යි 20 කීයද පුතේ මයික් ඔන් කරන්න බැරිද හරි මයික් ඔන් කරන්න පුළුවන් දැන් 27 අනේ ඔයාලට මයික් ඔන් කරගන්න බැරිලා නේද මම බැලුවා මොකද මේ කතා කරන්නේ නැත්තේ කියලා කතා නොකර ඉන්නේ තරහ වෙලාවක්ද කියලා බැලුවා ඕක ගත්තනම් පේනවද ලකුණු දෙකක් දීලා ඩොග් ගාලා දීලා එන්වන කවචය ඇති ගණන සෙවීම සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න ඔන්න කියනවා සාධාරණ පදේ ගොඩනගන්නලු කොහමද 5 9 13 රටාව බැලුවා අන්න ඔහොම තියෙනවා කීයෙන් කීයටද ගිහිලා තියෙන්නේ 4න් 4ට 4න් 4ට ගිහිල්ලා තියෙන්නේ මේ එහෙනම් පුතේ අපිට සිද්ධ වෙනවා මොකක් කරන්න සිද්ධ වෙනවද සාධාරණ පදේ පළමු පදය සමානයි කොහමද 4 වරක් 1 මොකද 4ක් එකතු වෙවි යන්නේ 4 වරක් 1 4 වරක් 1 4යි හැබැයි පළවෙනි පදේ 5යි එහෙනම් කීයක් කරන්න ඕනද දෙවන පදය එහෙනම් 4 වරක් 2 4 වරක් 2 8යි 9 වෙන්න කීයක් එකතු කරන්න ඕනේද තෙවන පදය කියන්නේ පුතේ 4 වරක් 3 4 වරක් 3 12යි 12ට එකක් එකතු වුණාම 13යි දැන් අන්තිමට හිටියේ නැතුව ගිය කට්ටියට අපරාධයි මෙච්චර වෙලා ඒ සමහර කීප දෙනෙක් පන්ති තියනවා කියලා 8ට පන්තියක් තියනවා කියලා ගියා දැන් 8ට 5යි තාම 8ට පන්ති නම් 8ටම ගියා නම් කමක් නැහැ පොත ගුරුවරයා ළමයි එනකම් විනාඩි 5ක් විතර බලනවනේ මමත් බලනවා මම 6:35ටනේ පටන් ගන්න එහෙනම් සාධාරණ පදේ සමානයි වෙනස් වෙන්නේ නැහැ 4 වෙනස් වෙනවා 1 2 3 ඉඳ n ධන 1 4යි n ධන 1 4යි n ධන 1 හරිද 4යි n ධන 1
4යි n දනේ. ඔන්න සාධාරණ පදේ හෙව්වා. සාධාරණ පදේ ගත්තද කට්ටිය? ඔව් සර්. මේ බලන්න දැන් තුන්වෙනි එක අපි යන් ඉහත ලබාගත් සාධාරණ පදේ ඇසුරෙන් ටක් ගාලා හොයමු. අවසාන කවචේ ඇති පහන් ගණන සොයන්න. අවසාන කවචේ කියන්නේ 9 වෙනි කවචේ නේද? ඔව් 9 වෙනි කවචයේ තියෙන ගාන හොයන්න කියලා. 9 වෙනි කවචය කියලා කියන්නේ n සමානයි කීයද? 9 සර්. n සමානයි 9. 4යි n ධන 1. 4 වැඩි කිරීම 9 ධන 1. නම්වරක් 4 කීයද පුතේ? 36. 36යි කීයද පුතේ? 36යි 36ද? 46 සර්. නම්වරක් 4 36යි. 36ට එකක් එකතු කරන්න. බය කරන්න අහන්න. 36 එකයි 37. අවසාන පහන් පේලියේ පහන් කීයක් තියෙනවද? 37ක් 37ක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නෙට යන් ඒකෙම. බලන්න ඊළඟ ප්‍රශ්නේ. පහන් 20ක් ඇති කවච තිබිය නොහැකි බව පෙන්වන්න. පහන් 20ක් තියෙන කවචයක් තියෙන්න බෑ කියලා කියන්නේ. අපි යන්කෝ ඕක යන්කෝ. අපි ඉස්සෙල්ලා එහෙනම් 20 වැනි පදය වන්නේ කීයද කියලා හොයමු. හරිද? 20 වැනි පදේ වන්නේ කීයද කියලා හොයමුකෝ. කීයද කියලා හොයමු. 20 සමානයි සාධාරණ පදය 4යි n ධන 1. ධන 1. ඒ කියන්නේ අඩු කිරීම එකක් කරලා මේ පැත්තට ගේන්න. කැපිලා ගියා. 19යි. සමානයි 4යි n. බෙදන්නකො 4න්. ඕක බෙදුවට පස්සේ එනවා කීයද? 4.75ක් කියලා එන්න ඕනේ. 4.75ක් කියලා. ඔව් සර්. n වලට අගයක් එයි 4.75ක් වගේ. ඔන්න මම බෙදලා බලන්නම්. 19 4ෙන් බෙදන්න 4යි 16යි 3ක් ඉතුරුයි. බිඳුව ගත්තා 30ට 7යි 28යි 20ට 5යි. 4.75යි. පුතේ n කියන්නේ පද ගණනක්. හරිද? n කියන්නේ පද ගණනක්. එම නිසා පද ගාන පුතේ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. එම නිසා පද ගණනට නෙමෙයි පද ගණන පූර්ණ සංඛ්‍යාවක් විය යුතුය. ඒ අනුව 20ක් සහිත කවචයක් නොමැත. පහන් 20ක් සහිත කවචයක් නොමැත. ඔය වගේ පොඩි එක්ස්ප්ලේන් කරලා ලිව්වනම් වැඩේ වඩාත්ම හොඳයි. වැඩේ පිළිවෙලයි. ආවක ලිව්වේ නෑනේ ගොඩක් කට්ටිය එහෙනම් ලියා ගන්න. සර් දැන් පන්තිවරද? තාම නෑ පොඩයි. හරි. පණිවිඩ ටික තියෙනවා කියන්න. පණිවිඩ ටික තමයි ලබන බදාදා අපි දෙවනි පාඩම පටන් ගන්නවා. අපි විභාග ප්‍රශ්නත් සාකච්ඡා කරලා වැඩ ඉවර කරේ. නිකම්ම නෙමෙයි විභාග ප්‍රශ්න දෙකකුත් කතා කරා. අපි විභාගිකුත් යන්න ලෑස්ති කරලා තියෙනවා. අපි ලබන බදාදා ඒ කියන්නේ හෙට නෙමෙයි අනිද්දා 6:30ට දෙවනි පාඩම පටන් ගන්නවා. තමන්ගේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවනම් අර ගෲප් එකට ඇඩ් කරලා ඇඩ් වෙන්න කියලා ඒ ලින්ක් එක යවලා එන්න කියන්න. මට නම පාසලේ වන්න කියන්න. එහෙනම් අපි බදාදා දවසේ හමු වෙමු. එහෙනම් ඔබට සරණයි. තෙරුවන් සරණයි පරිස්සමෙන්. සර් ඔන්ලයින් විභාග කවද්ද තියෙන්නේ?
ඒක පුතේ මම බදාදර කියන්නම් දවස හරියටම දැන්ට පාඩම් කරමින් යන්න කියලා දෙන්නේ දවස කියලා දෙන්නේ ඔයගලන්ට වෙලාසනින් ලෑස්ති වෙන්නකෝ දැන් ඉඳලා හරි ලකුණු ගන්න අය බලමු අපි වැඩිප ලකුණු ගන්න අය හරි එහෙනම් අදට මෙපමණයි සියලු දෙනාටම සුබ රාත්‍රියක් අපි හම්බ වෙමු ආයිබෝන් අයිබෝවන් සර් ඔබ පුතේ කියන්න